ප්‍රශ්නාංක 1 මිනිසාගේ මනස පරයා පරිගණකයේ ක්‍රියා කරනු ලබන අවස්ථාවකි. මුල ප්‍රශ්න කීපයක් තියෙනවා ඔයාට හිතලා ලියන්න. ඔයා සමහරට ඒක ටියුටෝරියල් එකකින්වත් ලෙසන් එකකින්වත් ඉගෙන ගත්තේ නැහැ. දැන් මිනිසාගේ මනස පරයා පරිගණකයේ ක්‍රියා කරනු ලබන අවස්ථාවකි. උත්තර තුනක් දෙනවා. අධික වෙහෙස, කිසි විටකත් වෙහෙස නොවීම, තරමක් වෙහෙස. මම උත්තර කියන්න. ඔයගොල්ලන්ට උත්තරය ඕන නම් කියන්න පුළුවන්. වෙහෙස නොවීම. උත්තර කියාගෙන යන්න. මම උත්තර හරිද නැද්ද කියලා කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙනවා මේක බලනකොට මොකක්ද ඒකට උත්තරේ කියලා. පන්ති කාමරය තුලදී පරිගණකයේ භාවිතා කරන අවස්ථාවකි. පන්ති කාමරය තුල පරිගණකයේ භාවිතා කරන අවස්ථාවකි. මේ තුනේ මොකද්ද? ව්‍යාපෘති සැකසීම, සින්දු ඇසීම, බැංකු කටයුතු. ඕනෑම බැංකුවකින් පැය 24 පුරාම ගනුදෙනු කළ හැකි ක්‍රමයකි. ඕනෑම බැංකුවකින් පැය 24 පුරාම ගනුදෙනු කර හැකි ක්‍රමයකි. ATM. කරේ හදාගෙන යන් ඉස්සරහට පරිගණකයේ භාවිතා කර නිවසේ සිටම බැංකුවක් සමග ගනුදෙනු කළ හැකි ක්‍රමයකි. e-money, e-banking, e-commerce. පරිගණක තෙරය හා ක්‍රියාකරු අතර පැවතිය යුතු සාමාන්‍ය දුර ප්‍රමාණය. පරිගණක තෙරය හා ක්‍රියාකරු අතර පැවතිය යුතු සාමාන්‍ය දුර ප්‍රමාණය. දැන් ඔය වගේ ප්‍රශ්නයක් මම ඔයගොල්ලන්ට මම හිතන්නේ කියලා දුන්නේ නැහැ පාඩමක්. නමුත් සාමාන්‍යයෙන් ඔයා අද දැන් එක පාඩමක් හිටත් ඉගෙන ගන්න. කම්පියුටර් එකක මොනිටර් එකයි පුටුවක් ඉස්සරහා ඉඳගත්තු මිනිස්සෙකුගේ අතරයි සාමාන්‍යයෙන් තියෙන දුර තමයි අඩි 2කමාරක්. එමත් අපි කියන අතේ දුර කියලා. තමන්ගේ අත් දෙක ඉස්සරහට දික් කරපුවම මොනිටර් එකේ ගෑවෙනවා නම් ඒ තමයි දුර. එමත්නම් මීටර 0.8ක් කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. උත්තරේ දැන් ඔන්න මම කිව්වා එකට. කාර්යක්ෂමතාවය වර්ධනය කරන මොනිටර් යනුවෙන් කියවෙන්නේ. ඒක ගැහුන්නේ තමාෂා. ගැහුන්නේ. කාට සිග්නල් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හරි මොන හරි ඇහෙන්නේ. කියනවා ඇහෙනවා නිකන් පැහැදිලි නැහැ. මැසේජ් එකක් දාන්න බලන්න. right. කාර්යක්ෂමතාවය වර්ධනය කරන මොනිටර් යනුවෙන් කියවෙන්නේ. කලර් මොනිටර්. මොනිටර්ස් වර්ග ගොඩක් තියෙනවා. black monitor. ඊළඟට economic monitor. කාර්යක්ෂමතාවය වර්ධනය කරවන්නේ මේ මොනිටර්ස් වලින් මොනවද? දන්නවනේ උත්තර කියන්නේ. කලර් මොනිටර් එකද, black monitor එකද, economic monitor එකද? දැන් කම්පියුටර් වල වැඩ කරනකොට තියෙනවා සාමාන්‍ය ක්‍රමයට වඩා කෙනෙක් වැඩ කරන වේගය පහසුවෙන් වැඩ ගන්න ඒ වගේම කිසියම් ඉරියව්වක ඉන්නකොට ඉරියව්වේදී වේදනාවක් ඇති නොවන ක්‍රම කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩමේ නම ඉකොනොමික් කියන එක. කාර්යක්ෂමතාවය වර්ධනය කරන එක. එතකොට කීබෝඩ් තියෙනවා, මවුස් තියෙනවා, මොනිටර්ස් තියෙනවා මේ කාර්යක්ෂමතාවය වැඩි කරන වර්ගයවා. එතකොට දැන් මෙතන අහන්නේ මොනිටර් එක ගැන. දැන් ඔයාලට උත්තරේ කියවෙන්නේ නැති. එතකොට උත්තරේ හොයාගන්න. මිනිසා පරයා යන්ත්‍රයක ඇති ගුණාංගයකි. මිල වැඩි, වේගය වැඩි, විදුලිය වැඩි. උත්තර දැන් ඔයාලා ගන්න නිසා මම උත්තරය හරිද වැරදිද කියන්නේ. පරිගණක ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වන විදුලි බලය 230 වෝල්ට්, 230 වෝල්ට්, 115 වෝල්ට්. කම්පියුටර් එකට ප්ලග් කරන්න කොච්චර වැඩ කරන විදුලිය ඕනද? ගෙදරට තමන්ගේ AC විදුලි ධාරිතාවය කොච්චරද එන්නේ? අන්න ඒ වගේ අර්ථයක්. ගෙදර තියෙන අනිකුත් විදුලි උපකරණ වල වැඩ කරන වොට් 200ක් ඕන, වොට් 230ක් ඕන. එහෙම නැත්නම් 115ක්ද කියලා. දැන් ලෝකයේ අනිත් රටවල ජපානය වගේ, ඇමරිකාව වගේ සමහර රට 115ක් වොට් යනවා.
වොල්ටීයතාවය 115 ලංකාවේ 115 වැඩ කරන්න බෑ. 230යි. එහෙනම් 200 230 හරිනේ. පද්ධති ඒකකය හා සම්බන්ධ නොවන උපකරණයකි. පද්ධති ඒකකයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති උපකරණය. මොනිටර් එක සම්බන්ධ වෙනවද? ස්කෑන් එක සම්බන්ධ වෙනවද? මවුස් පෑඩ් සම්බන්ධ වෙනවද කියලා ඔයාලට හිතාගත්ත එක. මේසයක් මත සිස්ටම් යුනිට් එක ස්ථානගත කළ යුත්තේ මොනිටර් එකට. මේසයක් මත සිස්ටම් යුනිට් කියන එක ස්ථානගත කළ යුත්තේ. දැන් කම්පියුටර් එක ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් මේසයක් උඩ තිබ්බහම සිස්ටම් යුනිට් මොනිටර් කීබෝඩ් මවුස් ඔක්කොම මේසෙ උඩ තියෙනවනේ. ඒත් මොනිටර් එකට කොයි පැත්තෙන්ද සිස්ටම් යුනිට් එක තියන්න ඕන කියලා මේ. ඒකත් සාමාන්‍යයෙන් ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි නම් අපිට ඕන විදිහට තියාගෙන ඉන්නවා. නමුත් ඒ ක්‍රමවේදයක් තියෙනවා. වම් පසින්ද මධ්‍යස්ථවද දකුණු පසද කියලා එකකින් අහන්නේ. ඔය පැත්තේ වගේ හිතෙන්නේ. දකුණු පසේ නේද සර්? මොනිටර් එකට දකුණු පසින් තමයි තියාගන්න. ස්කෑන් එක අයත් වන ඩිවයිස් එක වන්නේ. ස්කෑන් එක අයත් වන ඩිවයිස් එක වන්නේ. ඉන්පුට් ද අවුට්පුට් ද මෙමරි ද. input drag and drop කිරීම සඳහා භාවිත වන mouse button එක. drag and drop. drag and drop කියන්නේ මෙන්න මේවා එකක්. මෙහෙම කරලා drag කරලා උස්සලා ගිහලා අතහරිනවා තැනකට. එහෙම කරලා අරන් ගිහලා උස්සලා ගිහලා අතහරිනවා. ඒතර mouse එකේ කොයි button එකද ඔයාලා ඒ වෙනුවෙන් තද කරන්න ඕන කියලා අහන්න. mouse button දෙකක් තියෙනවානේ. left ද right ද කියලා අහන්නේ. start menu එක ලබා ගැනීම සඳහා භාවිතා වන key එක වන්නේ. start menu එක mouse අපි මෙහෙම ගිහිල්ලා start menu එක ගන්න පුළුවන් ඔය විදිහට. ඔයද start menu එක ගන්න පුළුවන් mouse එක click කරලා. නමුත් keyboard එකෙමුත් ඒක ගන්න පුළුවන්. keyboard එකෙමුත් යම් කිසි button එකක් press කරාම start menu එක මතුවෙනවා. මොකක්ද ඒක? මම keyboard එකෙන් press කරේ. Windows button එක. උත්තර දන්නවා. අර keyboard එකේ තියෙන යම්කිසි operating system එක සලකුණ ගහලා තියෙන button එක. ලෝකයේ මුල්ම පරිගණක පරම්පරාව ඇති වූ වර්ෂය. තුවල තියෙනවා. මුල්ම පරිගණක පරම්පරාව තුනේ කොයි වර්ෂද කියලා ටියුට් එක තියෙනවා. පුජ්‍යලික පරිගණකයක් නොවන්නේ මයික්‍රෝද මිනිද මේන් ෆ්‍රේම්ද. ෆයිල් ගබඩා කර ගැනීම සඳහා අපහසු ක්‍රමයකි. ෆෝල්ඩර්ද ප්‍රෝග්‍රෑම්ද ෆ්ලොපීද. ෆයිල් ගබඩා කර ගන්න අපහසුම ක්‍රමය මොකක්ද? දන්නවනේ කියන යන්නේ. පරිගණකයක් තුළට ඔපරේටින් සිස්ටම් එකක් ඇතුළු කිරීමට භාවිතා වන විශේෂ ඒකකයේ වන්නේ. මෙතන භාවිතා කියලා තියෙන එක භාවිතා කරමු අපි. භාවිතා වන විශේෂ ක්‍රමයකි. ඔපරේටින් සිස්ටම් එකක් ඇතුළු කරන්න භාවිතා කරන විශේෂ ක්‍රමයක්. CD DVD හරහාද hard disk එකක් හරහාද pen එකක් හරහාද කියන්නේ. CD DVD හරහා. සංයුක්ත තැටි දාවකයක් නොවන්නේ. සංයුක්ත තැටි දාවකයක් කියලා කියන්නේ data මොන හරි ගබඩා කරන්න ඕන නම් burn කරලා හරි write කරලා හරි තමයි වගේ ගබඩා කරන්න ඕන. දැන් මෙතන අහන්නේ වන්නේ නෙවෙයි නොවන්නේ. ඒ උත්තරේ හරි එකක් වැරදි එකක් තියෙනවා. නොවන්නේ. මේ දෙකෙන් කෝකද කියන එකයි උතන දැන් මේකට උත්තරේ එනවා. ප්‍රශ්න පත්‍රයේ සමාජයට වන්නේ කියලා එන්න පුළුවන්. alphabet key වලට අදාළ නොවන key එක වන්නේ. alphabet keys keyboard එකේ තියෙන alphabet keys A B C D E F කියලා කොහොම තියෙනවා ඉංග්‍රීසි හොඩියේ අක්ෂර තියෙන keys. එහෙම key එකක් නොවන key එක මොකක්ද කියලා මෙන්න.
A ද B ද tab ද කියන එක වාට දැන් අදහස ඇති. වම් අතේ ඇඟිලි අතරින් මිඩල් ෆින්ගර් එක සඳහා අදාළ වෙන කී එක වන්නේ? වම් අතේ ඇඟිලි. දැන් කම්පියුටර් ලැබ් එක ප්‍රැක්ටිකල් කරන ළමයෙකුට අපි මාසයක් විතර හුරු කරනවා සම්පූර්ණ කීබෝඩ් ටයිපින් ස්පීඩ් එක ඇකියුරසි එක ඇඟිලි 10ටම කොහොමද කීබෝඩ් එක වැඩ කරන්නේ කියලා. මොකද ළමයි ආවට පස්සේ තෝර ඇස් දෙක පොතු අර කීබෝඩ් දිහා බල බල ඉන්නවා. සමහරට කම්පියුටර් කෝසුත් එකක් දෙකකුත් කරලා. නමුත් කීබෝඩ් එකේ අකුරු හොයන්න බෑ. සමහරට පැය ගාණක් යනවා ලියුමක් දීපුවම ටයිප් කරන්න. ඒකට අපි ඉස්සල්ලාම කරන කීබෝඩ් එකේ කීස් වලට ඇඟිලි 10ටම කීබෝඩ් එක හුරු කරන එක. දැන් ඔයාට ඒක කරන්න අපිට බැරි වුණා. මේ කෝස් එකේ එහෙම එකක් කරන්න බෑ. ඒක වෙන්නේ මිඩල් ෆින්ගර් වම් අතේ මිඩල් ෆින්ගර් එකට වෙන්නේ EDC කියන එක. ඔයගොල්ලෝ දන්නේ නැති නිසා මම උත්තරේ කිව්වා. වර්තමානයේ අප ජීවත් වන යුගයේ ලෙස නොසලකන්නේ ෆස්ට් ජෙනරේෂන් එකේද ෆිෆ්ත් ජෙනරේෂන් එකේද ඉන්ෆර්මේෂන් එරා එකේද කියලා. පළවෙනි පාඩමේදී මම ඔක් කියලා දුන්නා. පළවෙනි පාඩමේ පළවෙනිම ඡේදය. පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කෝස් එක ගැන කියලා දුන්නා. එදාම මම අවස ටියුට් කරා. ඒකේ තියෙන මොන යුගයේද කියලා. ICT විෂයේ එක වැදගත් උප විෂය කොටසක්. ඒකත් ඒ පාඩමේ තියෙනවා. ඉලෙක්ට්‍රොනික ඩේටා ප්‍රොසෙසින් මැෂින් නිර්වචන අයත් වන ක්‍රමය යන්ත්‍රය නම් ඒකත් ඒ පාඩමේ තියෙනවා. ඉලෙක්ට්‍රොනික ඩේටා ප්‍රොසෙසින් මැෂින් යන නිර්වචන අයත් වන යන්ත්‍රය නම් CPU එකක් මගෙන් ඩේටා ප්‍රොසෙසින් වන ආකාර දෙක නොවන්නේ. CPU එකක් මගෙන් ඩේටා ප්‍රොසෙස් වෙන ක්‍රම මම කියලා දුන්නා. ඒ ගණයට අයිති දෙකක් වන්නේ නෙවෙයි දැන් අහන්නේ මෙතන නොවන්නේ කියලා. සැකසීම සඳහා කම්පියුටර් මෙමරි එකට ඇතුළු කරනු ලබන්නේ. සැකසීම සඳහා කම්පියුටර් මෙමරි එකට හරිද ඇතුළු කරනු ලබන්නේ මොනවද හදන්න කම්පියුටර් ඇතුළට දාන්නේ අපි. raw dataද raw dataද අකුරක ප්‍රශ්නයක් තියෙනවා. මොන data වර්ගයද කියලා අකුරක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ අකුරක ප්‍රශ්න ඔයාලා හොයා ගන්න ඕන. අමුද්‍රව්‍ය සකසා නිමිද්‍රව්‍ය පිට නොකරන්නේ. මැෂින් වලින්ද වෙහිකල් වලින්ද කම්පියුටර් වලින්ද මේක වෙන්නේ නැත්තේ කියලා අහන්නේ. පරිගණකයේ බහුකාර්ය බහුවිධ යන්ත්‍රයක එනම් multimedia computer, multi-purpose computer, multinational computer. බහුකාර්ය යන්ත්‍රයක් අනේකට කියන නම් මොකද්ද? පරිශීලකයාගේ අභිමතයේ පරිදි දත්ත ගබඩා කිරීම සැකසීම ආපසු ලබා ගැනීම හැකියාව සහිත බැවින් පරිගණකයේ පරිශීලකයා ඒ කියන්නේ වැඩ කරන කෙනාගේ අභිමතයේ පරිදි දත්ත ගබඩා කිරීම සැකසීම ආපසු ලබා ගැනීම හැකියාව සහිත බැවින් පරිගණකයට නමක් කියනවා. data storage එකද data process එකද data make එකද කියලා මෙන්න. පරිගණක පද්ධතියේ ඇති four major function නොවනුයේ. Input storage process output the input process print output the input storage control output the පරිගණක පද්ධතිය වැඩ කරනට ප්‍රධාන ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. ඒක මොකක්ද කියලා අහන්න. ඔයගොල්ලන්ට පුන පොනා කියලා සමහරට මම ටියුටෝරියල් වල highlight කරලා ඔක්කොම තියෙන දේවල් තමයි අහන්නේ. අය පාරක් ඒ ටියුටෝරියල් ටික පෙරලා බලන්න. ඔයගොල්ලෝ දැන් මේ පේපර් එක වීඩියෝ එක හරි ස්ක්‍රීන්ෂොට් හරි ගහගෙන ඇතිනේ. ඒකට වීඩියෝ එක බලනවා නම් ගොඩක් හොඳයි. මම දැක්ක වීඩියෝ එක බලන්නේ නැහැ ගොඩක් අය. එතකොට තමයි ෆේල් වෙන්නේ. පරිගණකයකට පුළුල් පරාසයක කාර්යයක් එකවර කළ හැකි යන salient feature එක වන්නේ. storage, automation ද versatility ද. ආදිතම පරිගණක
ගණනය කිරීම උපකරණ ලෙස සලකනු නොලබන්නේ ආදම ඉනියක්ද ඩිෆරන්ෂල් එන්ජින්ද ඇබකස්ද නොසලකන්නේ කියලා මේ අහලා තියෙනවා. ආදිතම ගණනය කිරීම උපකරණය. මුල්ම කාලේ පරිගණකයක නිපදවීම සඳහා අත්විවරම් වැටුනේ ඔන්න ඔය කියන උපකරණය නිසා. ඒක මොකක්ද කියලා අහන්නේ මේ තුනෙන් එතකොට ඔයාලට ඔලුවට වැටෙන්න ඕන මොකක්ද ඒක කියලා. පරිගණකයේ පියා ලෙස සලකන්නේ බ්ලේස් පැස්කල්ද, චාල්ස් බැබේජ්ද, රිචඩ් බෙන්සන්ද. මේ තුන් දෙනෙන් කවුරු හරි එක්කෙනෙක්. ලෝ පළමු විශාල විද්‍යුත් පරිගණකය නොවන්නේ. ලෝ පළමු විශාල විද්‍යුත් පරිගණකය නොවන්නේ එඩ්සැක්ද, එඩ්වැක්ද, ඉනියක්ද. ලොව ප්‍රථම ක්‍රම ලේඛිකාව ලෙස සලකන්නේ බ්ලේස් පැස්කල්, චාල්ස් බැබේජ්, ලේඩි ඇඩා ලව්ලේස්. බැංකුවක් තුල පරිගණකයක් ක්‍රියාත්මක නොවන ආකාරයකි. ටිකටින්, ඩිපොසිට් and withdrawals, printing කියන තුනෙන් මොකක්ද? පරිගණක ආධාරයෙන් බොහෝසේ ස්වයංක්‍රීයව කළ හැකි යන ව්‍යාපාරික පරිගණක භාවිතා කිරීමේ වාසිය. පරිගණක ආධාරයෙන් බොහෝසේ ස්වයංක්‍රීයව කළ හැකි යන ව්‍යාපාරික පරිගණක භාවිතා කිරීමේ වාසිය. මේ වගේ වාසියක් තියෙනවා ව්‍යාපාර තුලට. high accuracy එකද, competition එකද, independence එකද. සිස්ටම් යුනිට් එක සමගින් බාහිරව සම්බන්ධ වන හાર્ඩ්වෙයාර් අංග දෙකකි. hardware අංග දෙකකි. monitor motherboard, monitor RAM, printer out. පරිගණක පද්ධතියේ ප්‍රධාන සංරචක components දෙකකි. mouse keyboard පරිගණක පද්ධතියේ අප්‍රධාන සංරචක දෙකකි. RAM ROM, hardware, bridgeware. හිස්තැන් දෙකක්, හිස්තැනක් හා හිස්තැනක් යන දෘඩාංග අයත් වන්නේ ඔප්ටිකල් ඩිස්ක් ගණයට. ඔප්ටිකල් ඩිස්ක්. ඔප්ටිකල් ඩිස්ක් කියන එක මම ඉස්සලා කිව්වා. අර රයිට් කරන, බර්න් කළා දත් ගබඩා කරන උපකරණ. ඉන්පුට් ඩිවයිසස් දෙකකි. ඉන්පුට් ඩිවයිසස් දෙක. keyboard and mic, keyboard and speaker, keyboard and monitor. කම්පියුටර් මෙමරි වලට අයත් විශේෂාංග තුනක් නොවන්නේ. කම්පියුටර් මෙමරි වලට අයත් වන විශේෂාංග තුනක් නොවන්නේ. RAM, EPROM, ROM, RAM, ROM cache, RAM, ROM disk drive. කම්පියුටර් මෙමරි එකට අයිති වෙන්නේ මොනවද කියලා මේ අහන්නේ. ඇප්ලිකේෂන් software වලට අයත් මෘදුකාංගයකි. ඇප්ලිකේෂන් software වලට අයත් මෘදුකාංගයකි. graphic design කරන එකද, operating system එකක්ද, ESET ද. Windows OS එකේ මේ දින වෙනපොළ ඇති හොඳම version එක. Windows 8 ද, 10 ද, 11 ද. Microsoft company එකට අයත් නවතම web browser එක නොවන්නේ. Internet Explorer එකද, Edge ද, Chrome ද කියලා අහන්නේ. ලෝකයේ මුල්ම ක්‍රම ලේඛන භාෂාව නොවේ. machine language එකද, assembly language එකද, high level language එකද. high level language එකට උදාහරණයකි. Python, Pascal, DBase. මේ ටියුටෝරියල් එක මේ එක්සෑම් පේපර් එක කියවීමෙමුත් ඕගොල්ලොන්ගේ විශාල මේ සබ්ජෙක්ට් එක පිළිබඳ දැනුමක් නැවත පුළුල් වෙනවා. දැන් මේව අතහරින්න එපා. මේ වීඩියෝ එක උනත් හරි වටිනවා. දෙපාරක් විතර බලන්න එක්සෑම් එක ලියන්න ඉස්සර වෙලා. මට වටිනවා. ආපු වෙච්ච නොයිති පාරිභාෂා වචන පවා මේක ඇතුලේ තියෙනවා. ශබ්දයේ පමණක් රැගෙන යා හැකි සිග්නල් වර්ගය නොවන්නේ. ඩිජිටල් ද, ඇනලොග් ද, මොඩර්න් ද. 1970 දශකයේ සංවර්ධනය කළ ද පැරණිම ඔපරේටින් සිස්ටම් එකකි. Unix ද, Xenix ද, Ubuntu ද. කතා කරපු ටියුටෝරියල් ඔවා හැම පිටින්ම තියෙනවා. එදිනෙදා ජීවිතයේදී භාවිතා වන වර්ග තුනකි. එදිනෙදා ජීවිතයේදී භාවිතා වන වර්ග තුනකි. භාවිතා වන වර්ග තුනකි. එතකොට එතන එන්න ඕන භාවිතා වන මෙතන එන්න ඕන PC කියලා. PC වර්ග තුනකි. එදිනෙදා ජීවිතේදී භාවිතා වන PC වර්ග තුනකි. Desktop, laptop, mini.
desktop laptop tablet desktop laptop super PC කියමු දන්නවා. පරිගණක පවුලේ වේගවත්ම මිලාදිකම පරිගණක වර්ගය වන්නේ වේගවත් හා මිලාදිකම පරිගණක වර්ගයෙන් නොවන්නේ සුපර් වර්ගයේද මේන් ෆ්‍රේම් වර්ගයේද PC කියන වර්ගයේද. එදා සිට අද වෙනකොට පරිගණක පරම්පරා කීයක් භාවිතයට එක්ක පවතීද? පරිගණක පරම්පරා 3ක්ද තිබ්බේ 4ක්ද තිබ්බේ 5ක්ද තිබ්බේ? ट्रांसिस्टर्स භාවිතා වූයේ කුමන පරිගණක පරම්පරාවේද? දෙවෙනි පරම්පරාවේද, තුන්වෙනි එකේද, හතරවෙනි එකේද? අඩමක් එහෙම් පිටින්ම තියෙනවා. ටියුට්ස් ටික print out අරගෙන ඒවා ටික අරගෙන නැති අය ගොඩක් ඇති බලා ගන්න ඒවා. Windows desktop එක ප්‍රධාන කොටස් ගණන වන්නේ. Windows desktop එක ප්‍රධාන කොටස් ගණන වන්නේ. desktop එක අපි හඳුනාගත්තා අහවල් එක කියලා කොටස් 3ක්ද තියෙන්නේ, 6ක්ද තියෙන්නේ, 7ක්ද තියෙන්නේ කියලා. delete කරන ලබන files නැවත ලබා ගැනීමට හැකි පරිදි ගබඩා වන්නේ. delete කරන ලබන files නැවත ලබා ගැනීමට හැකි පරිදි ගබඩා වෙන්නේ. folder තුලද, hard disk තුලද, recycle bin තුලද කියලා. thick වර්ගයේ English font එකකි. thick වර්ගයේ මහත English font එකක්. Arial ද, FM අබේද, Arial black ද කියලා. මම ඔයාලට වෙනමම hand out එකක් ඕගොල්ලොන්ට කරා මේ lesson එකක් ඔයාලට කරලා hand out එකක් ඕගොල්ලොන්ට PDF කරලා එවුවා. ඒ වගේ තියෙනවා එහෙම වෙනමම ඒවා ඒ විදිහටම gediye පිටින්ම තියෙනවා. Wi-Fi හා Bluetooth තාක්ෂණය හරහා සම්බන්ධ වන පරිගණක වර්ග වන්නේ laptop, tab, mobile computer. pocket පරිගණක ලෙස වඩා ජනප්‍රිය පරිගණක උපකරණයකි පාංගයකි PDA, PDT, MDT. e-commerce වලදී පාරිභෝගිකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගනුදෙනු සිදුවන ක්‍රමය නොවන්නේ B2B, B2C, C2C. මම හොඳට කියලා දුන්නා ඔයගොල්ලෝ lesson වල හිටපු අයට ඒක දැන් මතක් වෙන්නේ නැති ගන්නවනේ කියලා. lesson වල හිටපු නැති අයට මේවා නිකන් මොනවද වගේ ඇති. එම් පද්ධතියක් මාධ්‍ය දෙකකට වඩා වැඩි ප්‍රමාණයකින් තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් එය over media, second media, multimedia. Multimedia application එකක් ලෙස නම් කළ නොහැක්කේ. Multimedia application එකක් ලෙස නම් කළ නොහැක්කේ e-learning, MS Office, time management. සමීප කාමර පරිගණක ජාල පද්ධතිය යන්නේ නම් නොකරන්නේ. සමීප කාමර පරිගණක ජාල පද්ධතිය යන්නේ නම් නොකරන්නේ intranet, internet, extranet. ඒකාබද්ධ සේවා ඩිජිටල් ජාලය ලෙස හඳුන්වන්නේ ඒකාබද්ධ සේවා ඩිජිටල් ජාලය ලෙස හඳුන්වන්නේ ISDN, ADSL, PSTN. ඒකාබද්ධ ජාලය ඩිජිටල් ජාලය ලෙස හඳුන්වන්නේ මොකක්ද කියලා අහන්නේ. නගරාන්තර පරිගණක ජාලයකි. නගරාන්තර පරිගණක ජාලයකි. land, manned, vanned කියලා. නගරාන්තර නගර අතර සම්බන්ධ වෙන පරිගණක ජාල. අපි තව කිව්වොත් එහෙම ඩයලොග්, මොබිටෙල්, හච්, ඉතිසලාට් ගාව තියෙන ඒවා තමයි නගරාන්තර පරිගණක ජාල. බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් ලෙස ජනප්‍රිය දත්ත ප්‍රවාහන ක්‍රමය. බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක්. ISDN ද, ADSL ද, PSTN ද කියලා අහන්නේ. හරිද? මේවා අපි උත්තර කියවන්න ඕනේ. ඔයා ගන්න. ඉන්ටර්නෙට් තුල සම්මත ප්‍රොටෝකෝල් දෙකකි. ඉන්ටර්නෙට් වල සම්මත ප්‍රොටෝකෝල්, ඉන්ටර්නෙට් වල දත් එහාට මෙහාට ගෙනියන්න තියෙනවා සම්මත ක්‍රමයක්. ඒ සම්මත ක්‍රමයට කියන්නේ ප්‍රොටෝකෝල් කියලා. ඒ වගේ ප්‍රොටෝකෝල් දෙකක් අපි ඉගෙන ගත්තා පාඩමේදී. www ද, HTML ද, එහෙම නැත්නම් www HTTP ද, නැත්නම් TCP/IP මේ දෙක එකක්. TCP/IP ද, HTTP ද කියන එක. ඉන්ට්‍රානෙට් මහා පරිමාණයෙන් භාවිත වන ප්‍රධාන ශේෂ්ත්‍ර දෙක නොවන්නේ. ඉන්ට්‍රානෙට් මහා පරිමාණයෙන් භාවිත වන ප්‍රධාන ශේෂ්ත්‍ර දෙක නොවන්නේ corporate houses, post office, corporate houses, educational centers, home office. මෙතන අල්තින් නොවන්නේ කියලා. ඊළඟ පස්සේ වන්නේ වෙන්න පුළුවන්. පරිගණක වැඩසටහන සමග වෙස්වලාගෙන පැමිණෙන විනාශකාරී වැඩසටහනක් නොවන්නේ. worms ද, bombs ද, trojan horse ද. මම ඔයාලට මං
කතන්දර හිටන් කියලා දුන්න කොහොමද යුද වදින්නේ එහෙම කියලා. යුද වැදුනේ එහෙම කියලා. සේනාංකයක් පරද්දවලා අනිත් සේනාංකේ ජයගත්තේ කොහොමද කියලා. පරිගණක පද්ධතියක් වෛරස් වලින් ආරක්ෂා කර ගැනීමට යෙදිය හැකි ප්‍රතිකර්මයකි. ෆයර්වෝල් භාවිතය, වෛරස් සෙටප් භාවිතය, වෛරස් අප්ඩේට් භාවිතය. පරිගණක පද්ධතියක් සඳහා භාවිතා කළ හැකි ජනප්‍රිය ප්‍රතිවෛරස වැඩසටහනක් නොවන්නේ Trojan horse, Kaspersky antivirus worms. ඉස්තනක් යනු පරිගණක පද්ධතියක දත්ත සුරක්ෂිතතාවයට අනතුරක් විය හැකි තත්ත්වයකි. අනතුරක් ඇති විය හැකි තත්ත්වයකි. මොන වගේද අනතුරක් ඇති වෙන්න පුළුවන්? threats වලින්ද, software problems වලින්ද, hardware problems වලින්ද කියලා යහන්න. පරිගණක වලට සිදුවන පොදු තර්ජන විශේෂයක් නොවන්නේ deliberate type, system type, hardware type නොවන්නේ කියලා තනහන්නේ. පරිගණක තර්ජන සඳහා භාවිත වන පොදු යෙදුමකි. පරිගණක තර්ජන සඳහා භාවිත වන පොදු යෙදුම system check, brokers, hackers. නූතන දත්ත සංනිවේදන ප්‍රභවයක් නොවන්නේ. දත්ත සංනිවේදනයට භාවිතා කරන එකක් නොවන්නේ. Wi-Fi router එකද, scan එකද, system unit එකද කියලා. modulation හා demodulation ක්‍රියාවලිය සිදුවන සංනිවේදන උපකරණයකි. ටෙලිෆෝන්, ප්‍රොජෙක්ටර්, මොඩෙම්. ඔය තුනේ මොකද්ද? km වැනි, ඒ කියන්නේ කිලෝමීටරයක් වැනි අඩු භූගෝලීය පරිසරයක් තුළ ක්‍රියාත්මක වන පරිගණක ජාලයකි. LAN, MAN, WAN. ජාලයන්ගේ ජාලය ලෙස හඳුන්වනු ලබන ජාත්‍යන්තර තොරතුරු සේවාවක් නොවන්නේ. ජාලයන්ගේ ජාලය ලෙස හඳුන්වනු ලබන ජාත්‍යන්තර තොරතුරු සේවාවක් නොවන්නේ extranet, intranet, internet. අමතක වෙලා වෙන්න සවින්දුට මයික් එක ඔන් වෙලා. ඉඳ ගිලා දැන් පේපර් එක අතරේ. වර්තමානයේ භාවිතා වන හොඳම වෙබ් බ්‍රවුසර් එකකි. වර්තමානයේ භාවිත වන හොඳම වෙබ් බ්‍රවුසර් එක Firefox, Mozilla, Safari, Google Chrome. වෙබ් ඇඩ්‍රස් එකක් සැකස්ම නිවැරදිව දක්වා නොමැත්තේ. මේ විදිහට මෙන්න මේ කියන විදිහින් තුනෙන් කෝකද මේක තියෙන http://www.domain.domain name.domain මේකේ විදිහට කියුවේ https://www හතරක් තියෙනවා name.domain මේකේ මේ විදිහටම තව පොඩ්ඩක් වෙනස් වෙනවා මේ තුනෙන් කෝකද වෙබ් පේජ් එකක් සැකසීමේ ප්‍රධාන අවශ්‍යතාවයකි provide information data management earn money වෙබ් පිටුවක් කවුරු හදන්නේ මොන අවශ්‍යතාවය වෙනුවෙන්ද හරිද පාඩම මෙහෙම එක තියෙනවා ඉතින් ඒ අවශ්‍යතාවය ඔයා දැනගෙන තියෙන්න ඕන දැන් ඒ වෙබ් පිටු හදන්න කියලා ඔයගොල්ලෝ ඉගෙනගත්තු සිලබස් එක පොඩි සිලබස් එකක් නෙමෙයි ඔයගොල්ලෝ තේරෙන්නේ නැති ලොකු පරාසයක් දින 20කින් ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕන උගන්න අපිත් දක්ෂ වෙන්න ඕන ඒක විශ්ව කර්ම වැඩක් ඔය මම දැක්කා මේ දාලා තිබුණා ඉන්බොක්ස් එකේ එහෙම දින 20කින් ඉතින් අනේ මන්ද කොහොම මෙව කරන්නද කියලා ඒ මොඩියෝ සිලබස් එකක් ගැන දන්නේ නැති කම්පියුටර් සයන්ස් කියන්නේ මොනවද කියලා අහලවත් නැති මිනිස්සු තමයි එක එක පචහලන්නේ. නමුත් අපි කරා ඒක දැන්. අපි කරා අපිට හරියට දැනුම ඕන. ඒ නිසා තමයි පේපර් එක පෙන්නලා ඔයගොල්ලන්ට අය පාරක් ටියුටෝරියල් එක බලන්න කියන්නේ. නැත්නම් ඔය බලන්නෙම නැතුව උත්තර ටික මම කිව්වනම් ගහගෙන යනවා නින්ද ගියා වගේ. ඒ එහෙම නොවේ ඔයාගේ දක්ෂතාවය මේක ඇතුලේ තියෙන්න ඕන. ඔයා ගන්න සහතික ඇතුලේ ඔයාගේ දක්ෂතාවය, ඔයාගේ කුශලතාවයන් තියෙන්න ඕන. එතකොටයි වාට ඒ සහතික වටින්නේ. ඔයාගේ සහතික නැත්තම් ඔයාට වටින්නේ නැහැ. කාඩ්බෝඩ් වලත් ඔයන් තරම් ඉන්ටර්නෙට් වලත් මේ තියෙන සහතික print කරලා ගන්න පුළුවන් කම. ඉතින් ඒ වගේ අපි අහු වෙන්න ඕන. අපි natural මිනිස්සු, අපි යන්ත්‍ර නෙවෙයි. අපේ දක්ෂතාවය මත අපි වැඩ කරගන්න ඕනේ. අන්තර්ජාලය හරහා කරන තැපල් කටයුත්තක් හඳුන්වන්නේ. මේ උඩ එක. United States military වල තොරතුරු සහිත වෙබ් පේජ් එක ඩොමේන් එක නොවන්නේ. .com ද .org ද .mil ද කියලා යහන්නේ. අමාරුවෙන් නම් වලම උත්තර තියෙනවා. අන්තර්ජාලය හරහා කරන තැපල් කටයුත්තක් හඳුන්වන්නේ. අන්තර්ජාලය හරහා කරන තැපල් කටයුත්ත හඳුන්වන්නේ වෙබ් මේල් ද මේල් ඔන්ලයින් ද ඊමේල් ද කියලා. ඊමේල් ඇඩ්‍රස් එකක් සැකසෙන ප්‍රධාන අංග නොවන්නේ. ඊමේල් ඇඩ්‍රස් එක තියෙන්නේ username
at site name ද username at gmail.com ද username at domain name ද කියන එක ඔයහන්නේ. ඊමේල් තුල භාවිත වන හොඳම තාක්ෂණික ක්‍රමය නොවන්නේ. හොඳම තාක්ෂණික ක්‍රමය වන්නේ කියලා සමහරට එන්න පුළුවන් ඊළඟ ප්‍රශ්න පත්‍රය. MIM ද W encoding ද bin hex ද කියලා ඉවහන. වෙබ් පේජ් එකක් තුල නොමිලේ ලබාගත හැකි ඊමේල් සේවාවක් නොවන්නේ. වෙබ් පේජ් එකක් තුල නොමිලේ ලබාගත හැකි ඊමේල් සේවාවක් නොවන්නේ. නොමිලේ ලබා ගන්න බැරි ඊමේල් සේවාව වෙබ් මේල් ද හොස්ට් මේල් ද Gmail ද G message Gmail වෙන්න ඕනේ නේ. ඒකට තියෙනවා. දැන් මම මේ පේපර් එක හදන්නේ අතරම තව සාමාන්‍ය සතියේට ක්ලාස් 15ක් 20කට ආසන්නව තියෙනවා. දැන් ක්ලාස් ටිකක් අඩු නිසා ඒ ඔක්කොමත් කර තමයි මම මේ පේපර් හදන්නේ. සමහර ඒවා මේ ටයිප් කරලා තියෙන එක වගේ පොඩි අඩුපාඩු තියෙනවා. Gmail message එකක් පිළියෙල කිරීමට භාවිතා කළ යුතු බටන් එක වань. Gmail account එකට ගිහිල්ලා message එකක් දාන්න ඕන නම් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? මොන බටන් එකද press කරන්න ඕනේ කියලා අහන්නේ. subject button එකද attachment ද compose කියන බටන් එකද කියලා. compose. ප්‍රශ්න 85 ඕගොල්ලෝ අතර දුන්නා. දැන් ඔයාලට තියෙන්නේ ඕක නැවත වතාවක් ප්‍රශ්න ටික හොඳට බලන්න. ඒ වගේම ටියුටෝරියල් ටික බලන්න. වීඩියෝ එක ෂුවර් නැත්නම් තාමත් පේපර් එකට උත්තර ලියා ගන්න හරියට ප්‍රශ්න 50ක් මෙතනින් වදින්න ඕනේද? ප්‍රශ්න 50ක් නෙමෙයි ලකුණු 50ක් එන්න ඕනේ. එතකොට ප්‍රශ්න 85ක් නම් මෙතන තියෙන්නේ. ඔයාගෙන් ප්‍රශ්න 45ක් විතර හරියන්න ඕනේ මෙතන. හරිද? 42 43ක් විතර හරියන්න ඕනේ. හරියටම හරියන්න ඕනේ ඔයා පාස් වෙන්න නම්. ඊට වඩා වැඩි ගන්න නම් ඔයාගේ ග්‍රේඩ් එක S ද C ද D ද B ද A ද A+ කියලා එනවා. හරිද? එතකොට සර්ටිෆිකේට් print වෙනවා ඒක. මොන ග්‍රේඩ් එකෙන්ද මම මේ කොස් එක පාස් වුනේ කියලා. ඔය එක්සෑම් තුනේම ලකුණු එකට එකතු කරලා තමයි ග්‍රේඩ් එක දෙන්නේ. එක්සෑම් හතරක් කරානේ අපිද. ඉතින් ඒ වගේ ඔයා දැන් කල්පනා කරන්න ඕන මං තා චුට්ටක් මේ දවස් දෙකේ මහන්සි වෙන්න ඕන. වැඩ ඇති. නමුත් වැඩ ASCII ජොබ් එක කරන අතරේ වෙනත් කෝසස් අරේ මේ ගුරු ක්ලාස් ඇති. ඒ අතරේ මේකට ටිකක් මහන්සි වුණොත් උගලන්න පුළුවන් A+ එකක් ලකුණු ගන්න. ඒ කියන්නේ ලකුණු 80ට වඩා වැඩියෙන් ගන්න පුළුවන් ඕගොල්ලෝගේ සමස්ත එක්සෑම් වලින්. ඉතින් මේක තමයි පේපර් එක. ඔයා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු පරාසයක් මේක ඇතුලේ තියෙනවා. හිතන්න ඔයා නොහිතපු පැති තියෙනවා. සමහරලාට ඔයගොල්ලෝ කම්පියුටර් කියලා මම මුල පටන් ගන්න කිව්ව කරලා තිබුණ වෙන දේවල්, අහලා තිබුණ වෙන දේවල් මේ වගේ විද්‍යාත්මක පැත්තක් අහලා තිබුණ නැති ළමයි ගොඩක් හිටියා. දැන් ඔන්න ඔයාලට තේරෙනවා ඔයාගේ දැනුමට තියෙන එකතු කර ගන්න ඕන දේවල්. මේ බොහොම සරල වැඩක් මේක. මේ සර්ටිෆිකේට් ලෙවල් කෝස් එකක් නේ. දැන් මේ වගේ HND ඩිප්ලෝමා යනකොට ඩිග්‍රී එහෙම යනකොට මේ ගන්න ව්‍යායාමයේ වැඩියෙන් ගන්න ඕන. මේක හොඳ ව්‍යායාමයක්. නැතුව කෙනෙකුට හොඳ සුසුකමක් ගන්න බෑ. නමුත් මම ලෑස්ති වෙන්නේ කැම්පස් එකත් එක්ක කතා කරලා ඕගොල්ලෝගේ මුල තිබුණ සුසුකම සර්ටිෆිකේට් ද ඩිප්ලෝමාද නැත්නම් O level pass D level pass කියන එක නේ ඕගොල්ලෝ කොහමද අදගෙන ගිහිල්ලා උපාධිධාරී කන්ටන්ට් පත් කරලා දෙන්න. ඉතින් ඒකට ඕගොල්ලෝගේ මහන්සියක් තියෙන්න අවශ්‍ය වෙනවා. හොඳයි. එතකොට මොන හරි කියන්න තියෙනවද ළමයි වලට? අහන්න තියෙනවද? සර් ඉංග්‍රීසි කෝස් එකක් කරනවා කිව්වා නේද? කෝස් එකක් කරමු අපි. මම කිව්වේ මට දැන් පොඩක් ඒකට ටයිම් එකේ ගැටලුවක් තියෙනවා. මොකද මට තව යුනිවර්සිටි එකකට එන්න කියලා තියෙනවා. ඒකත් මේ එක ඉන්ටර්විව් එකක් කරා ඔන්ලයින්. එතකොට මට චුට්ටක් මම බිසි වෙනවා වැඩි ඉදිරි කාලේදී. නමුත් අපි කරමු ජෙනරල් ඉංග්‍රීසි වල වගේ ගිහිල්ලා අපි ස්පෝකන් දක්වා යනකම් යමු. තමිල් කෝස් එකකුත් මම ලෑස්ති කරා. ඒ මිස්ටර් කිව්වා ළමයි ටික රෙඩි නම් තමිල් කෝස් එකකුත් කරන්න පුළුවන්. තමිලුත් ඕගොල්ලන්ට ඕනේ සර්ටිෆිකේට් එක. හොඳයි. ඒකත් හොඳයි. සර් දැන් E+ එක තාම දැන් අදත් මම කතා කරා මේ ලොක්ඩවුන් නිසා ඔක්කොම ඔෆිස් වහලා යාලගේ. එතක මේ අපි දැන් මේ ටික වැඩ ටික ඉවරලා ඒක රෙඩි කරලා දෙන්නම්ම. කොහොමද සර් මේකෙන් පස්සේ ඩිග්‍රිය දක්වා ගන්න කෝස් ටිකක් කරමු අපි. ඔව් මම ඒක දැන් අපේ යුනිවර්සිටි තියෙනවා ඔන්ලයින් කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඇත්තටම හැම රටකම මේ ප්‍රශ්න නිසා වහලානේ යුනිවර්සිටි. වහලා ඒගොල්ලෝ නිකන් අර ඉන්න ලෙක්චරර්ස්ලා ඔෆිස් වල කවුරුත් වැඩ කරන්නේ නැහැ. සමහර අයගේ ඔන්ලයින් ක්ලාස් කරන එක විතරයි ලෙක්චර්ස් දෙන එක විතරයි කරන්නේ. ඔෆිස් එකක රෙජිස්ටර් කෙනෙක් කවුරුත් අල්ලගන්න බෑ. කෝල් කරාට ආන්සර් කරන්න ඊමේල් එකක් දැම්මට බලන්න.
නමුත් අපේ දැන් කොළඹ වල කෝඩිනේටින් ඔෆිස් එකත් එක්ක මම කතා කළා මේ ඔයගොල්ලන්ට කැම්පස් 3-4ක් හඳුන්වා දෙන්න ඉදිරියේදී තමයි තා මාසයක් යන ඉස්සෙල්ලා වර්ක්ෂොප් එකක් කරන ඔන්ලයින් කට්ටියටම. ඔයාලා ඉන්නවා තව අපේ කැම්පස් වල ළමයි 200-300ක් ඉන්නවා ඩිග්‍රී කරන්න ඉන්න අය. තව දැන් කෝසස් දෙකක් මේ දවස්වල පටන් ගන්න තියෙනවා ඔයාලට වගේ. ඒ වගේ පහුගිය බැච් වල ළමයි ඉන්නවා ගොඩක් අපේ ඩිග්‍රී එකක් පහු වුණ දැන් අවුරුදු දෙකක් අපිට ඩිග්‍රී එකක් ළමයි බඳව ගන්න බැරි වුණානේ ඩිග්‍රී එකට. ඒකට බලන්න ඉන්න ළමයි ඉන්නවා. ඉතින් මම හිතනවා ළමයි 400-500ක් වැඩසටහනට සෙට් වෙයි කියලා. මම ඒක ඔක්කොම ලෑස්ති කරලා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම් කලතු සතියක් විතර තියලා. එතකොට මමත් කතා කරනවා ඒ ලෙක්චර්ස් කතා කරයි කොහොමද වෙන්නේ කියලා සිංහලෙන් ඉතින් කතා කරලා අපි ඒ ටික කියලා හදලා දෙන්නම්. කොහොම හරි අපි පාත් එක යන් ඉස්සරහට. ඊළඟ එක්සෑම් එක තව එක්සෑම් එකක් තියෙනවනේ මොකද්ද? මැනේජ්මන්ට් එක. ලබන ඉරදකම් ලබන ඉරදට ඒකට ලෑස්ති වෙන්න හැමෝම. ලබන සිකුරාදා පේපර් එකක් කරමු. පේපර් එක කරමු. බෑ නොකිය ලෑස්ති වෙන්න. එතකොට ඔයගොල්ලෝගේ තව අර සර්ටිෆිකේට් එක ගෙන්නා ගන්න ඕන අය ගෙදරට පේමන්ට් එක රුපියල් 1000 ඉතුරුලා තියෙනවා නම් ඒ වගේම 3000 අර මේ බඳින්න ඉතුරුලා තියෙනවා ඉන්නවනම් කරුණාකරලා ඒ ටිකත් පුළුවන් විදිහට බැඳ ගන්න. මොකද දැන් ලොක්ඩවුන් එක ඉවර වුණ ගාම මේ එක්සෑම් එක ඉවර වුණොත් මේ එක්සෑම් ටික ඉවරලා මාක්ස් ටික කරගෙන සති දෙකක් යන්න වගේ පෙර සති දෙකක් තුනක් ඇතුළත සර්ටිෆිකේට් එක දෙන විදිහට කටයුතු කරනවා. දැන් මොනවා වේද දන්නේ නැහැ. ආය පාරක් රට වහන්න අතරේද දන්නේ නැහැ මෙහෙම තිබිලා. මේ දැන් නම් ඉතින් කොහොමත් හරි. දැන් කොහොමත් ඔය මේ ඔක්තෝබර් වල දීපු දිනේදී හරි. ඒකට අපිත් යම් ප්‍රමාණයක් ස්ටාෆ් එකේ දෙන්නේ 3 දෙනෙක් ගෙන්නගෙන මේ ටික ඉවර කරලා දෙන්න බලන්න. හොඳයි සර්. හරි එහෙනම් වීඩියෝ එක රැ වෙලා දානවද? ඔව් මම වීඩියෝ එක පැක් එකමාරක් දෙන්නකෝ. හරිද මේ මොකද මට දැන් 8ට තියෙනවා තව මේ ළමයි වගේ එකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් දේශනයක් දෙන්න කැම්පස් එකේ ළමයිට. හොඳයි සර්. 9 විතරනකම් පැයක් තියෙනවා. ඒක ඉවරලා මම වීඩියෝ එක මම දානවා ඔයාලට. හරි. හොඳයි සර්. හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you very much. Good night all. Okay sir, good night. Thank you sir. Thank you, sir. Good night.